අර මෙතන මට මේ පොඩි දෙයක් තව තියෙනවා මේ Hg2Cl2 කියන්නේ මේකට තමයි කැලමල් කියලා හඳුන්වන්නේ. එතකොට අර නම් කරලාද රූප සටහනේ ලියා ගන්න මේ මෙන්න මේ Hg2Cl2 වලට තමයි අපි කියන්නේ කැලමල් කියලා. එතකොට මේකට කියනවා අපි කැලමල් පල්පය ලෙස හඳුන්වනවා. පල්පය. මේක ටිකක් අර මේ අර්ධ ඝන ස්වභාවයක් දක්වන්නේ. පල්පයක් ලෙස. ඒ කියන්නේ අපි හිතමු පිටි ටිකක් එනුවම තියෙන්නේ. ඝන තමයි ඒ උනාට එහාට මෙහාට මෙහෙම තැළුවම හැඩය වෙනස් කරන්න පුළුවන්. ද්‍රවයක් නෙමෙයි පල්පයක්. පල්පයක් ලෙස තියෙන්නේ. ඒකට මේක කැලමල් පල්පය ලෙස හඳුන්වනවා. කැලමල් පල්පය. ඒකට මේකට කැලමල් ඉලෙක්ට්‍රෝඩය කියන්නේ හේතුවත් මේක තමයි. මේ Hg2Cl2 වලට කියනවා කැලමල් කියලා. ඒකට මේ කැලමල් පල්පය අඩංගු වන නිසා තමයි මේක කැලමල් මේ කැලමල් ඉලෙක්ට්‍රෝඩය ලෙස නම් කරලා තියෙන්නේ. ඒකට මේ රූප සටහනේම මෙන්න මේ මෙතන කැලමල් පල්පය ලෙස මේක සඳහන් කරගන්න. හරි ඊළඟට බලමු එහෙනම් දෙවන ඉලෙක්ට්‍රෝඩය. ඒ කියන්නේ ලෝහ අද්‍රාව්‍ය ලවණ වල දෙවන ඉලෙක්ට්‍රෝඩය ලියා ගන්න වචනේ මුලින්ම සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. සිල්වර් කෙටි ඉරක් සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය. හරි ඊතර මේ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයේ අපිට හඳුනා ගන්න පුළුවන් කොටස් ටිකක් තියෙනවා මේ විදිහට වීදුරු නලයක් තියෙනවා. ඒතර වීදුරු නලයේ කෙළවර තියෙනවා ද්‍රව සංධියක්. ද්‍රව සංධියක් කියලා අපි කියනවා. ද්‍රව සංධිය. ඒතර මේ ද්‍රව සංධිය මැටි ක්වාර්ට්ස් වීදුරු කෙඳි වගේ දේවල් වලින් තමයි සමන්විත වෙන්නේ. එතකොට මේක තුලත් තියෙනවා මේ විදිහට කූරක් ගිල්වලා තියෙනවා. එතකොට මේ කූරේ සිල්වර් ක්ලෝරයිඩ් ස්තරයක් තියෙනවා. එතකොට මේ තියෙන ප්ලැටිනම් මේ ප්ලැටිනම් කම්බිය දිගටම අඛණ්ඩව පහළට තියෙනවා මේ විදිහට. මේක ඇතුළෙත් එතකොට මේ ප්ලැටිනම් තමයි තියෙන්නේ මේ කම්බිය. ප්ලැටිනම් කම්බිය තියෙනවා. ඊළඟ ප්ලැටිනම් කම්බිය මත ආලේප කරලා තියෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. සිල්වර් ක්ලෝරයිඩ් ආලේප කරලා තියෙනවා. මේකේ සම්පූර්ණ ද්‍රාවණය මේ ද්‍රාවණයේ තියෙන්නේ KCl ද්‍රාවණයක් 1 මවුල ඝන ඩෙසිමීටරයට. ඒතර මුලින්ම මේ කැලමල් සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ රූප සටහනක් ඇදගන්න. sorry මෙතන මේ ප්ලැටිනම් නෙවෙයි මේ සිල්වර් කම්බිය. ප්ලැටිනම් නෙවෙයි මෙතන දෙන්නේ සිල්වර්. නැත්නම් මේක සිල්වර් ඕනේ සිල්වර් කම්බියක් තමයි තියෙන්නේ. සිල්වර් කම්බිය මත සිල්වර් ක්ලෝරයිඩ් ආලේප කරලා තියෙනවා.
ඒතර මෙතනක් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාවක් පවතිනවා. එතකොට ඉදිරියට ඔක්සිහරණයක් ලෙස තමයි තියෙන්නේ. ලියන්න සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ නැත්නම් සම්මත කියලා ලියන්න සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ පවතින ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පහත දැක්වේ. අර ඉදිරියට ඔක්සිහරණයක් ලෙස සිල්වර් ක්ලෝරයිඩ් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන එකක් අරගන්නවා. මොකද සිල්වර් ධනනේ තියෙන විදිහට. එයා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන සිල්වර් ලෝහය බවටපත් වෙනවා. එතකොට මේ Cl එක Cl ඍණ විදිහට මේ පැත්තෙන් ලියවෙන්න ඕනේ. එතකොට සිල්වර් මේ පැත්තට ඔක්සිහරණය වෙනවා. මේ පැත්තට ඔක්සිකරණය සිල්වර්, මේ පැත්තට සිල්වර් ක්ලෝරයිඩ් ඔක්සිහරණය. එතකොට පහලින් මේ වෙලියා ගන්න සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ කියලා ක්‍රමාවක් දාලා මෙන්න මේ කොටස් ටික ලියා ගන්න. මොනවද? අග්‍රය වෙන්නේ කවුද? සිල්වර්. අග්‍රය සිල්වර්. ඊළඟට ඔක්සිකරණය වන විශේෂය. ඔක්සිකරණය වන විශේෂය. ඔක්සිකරණය වන විශේෂය. එතකොට ඒකත් මොකද්ද? සිල්ලෝම තමයි. ඔක්සිකරණය වන විශේෂයත් සිල්ලෝමයි. ඔක්සිකරණය වෙන්නේ සිල්ලෝමයි. මේ වань ඔක්සිකරණය වෙන්නේ සිල්ලෝමයි. ඊළඟට ඔක්සිහරණය වන විශේෂය. ඔක්සිහරණය වන විශේෂය. ඔක්සිහරණය වෙන්නේ කවුද? සිල්වර් ක්ලෝරයිඩ්. ඔක්සිහරණය වෙන්නේ සිල්වර් ක්ලෝරයිඩ්. ඊළඟට විද්‍යුත් විච්ඡේදය එහෙම නැත්නම් ද්‍රාවණය. විද්‍යුත් විච්ඡේදය එහෙම නැත්නම් ද්‍රාවණය කියන එක. ද්‍රාවණය වෙන්නේ කවුද? ක්ලෝරයිඩ්. Cl ඍණ වරහන් ඇතුලේ 1 මෝල් ඝන ඩෙසිමීටරයට. අයිතර මේ කොටස් ටික ලියන්න. අග්‍රය ඔක්සිකරණය වන විශේෂය, ඔක්සිහරණය වන විශේෂය, විද්‍යුත් විච්ඡේදය එහෙම නැත්නම් ද්‍රාවණය ක්ලෝරයිඩ්. එතකොට එහෙනම් මේ ඉලෙක්ට්‍රෝඩේ සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය අපිට සම්මුතික අංකණයට අනුව මේ ආකාරයට ලියන්න පුළුවන් නේ. අග්‍රය වෙන්නේ සිල්වර්. අග්‍රය සිල්වර්. ඊළඟ ඔක්සිකරණය වන විශේෂය සිල්වර්ම ආපහු සිල්වර් දෙපාරක් ලියන්නේ නැහැ. ඒතර ඔක්සිකරණය වන විශේෂයත් සිල්වර්, අග්‍රයත් සිල්වර්. ඊළඟ සිල්වර් ලියුවා. ඊළඟට ඔක්සිහරණය වන විශේෂය AgCl ඔක්සිහරණය වන විශේෂය ලියුවා. ඊළඟට ද්‍රාවණි. ද්‍රාවණය මොකද්ද? ක්ලෝරයිඩ්. හරි ඉතින් පහලින් මේක ලියන්න. සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය
සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය සම්මුතික අංකණයට අනුව පහත පරිදි ලිවිය හැකි වේ. සම්මුතික අංකණයට අනුව පහත පරිදි ලිවිය හැකි වේ කියලා මෙන්න මේක ලියා ගන්න. පහලින් අපි ලිව්වා. එතකොට සිල්වර් ක්ලෝරයිඩ් තියෙනවා, ක්ලෝරයිඩ් අයන තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝඩයේ සම්මුතික අංකණය තමයි මේ තියෙන්නේ. එතකොට සමහර ඉලෙක්ට්‍රෝඩ වලදී කොටස් හතරක් ආවා. දැන් මේකේ කොටස් තුනයි එන්නේ. මොකද මේකේ සිල්වර් කියන එක අග්‍රයක් වෙනවා, ඔක්සිකරණය වෙන විශේෂයක් වෙනවා. නේද? එතකොට මේකත් මේ කැලමල් ඉලෙක්ට්‍රෝඩේ වගේම තමයි අර කැලමල් ඉලෙක්ට්‍රෝඩය භාවිතා කරන්න පුළුවන් කියවනේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස. ඒතර මේකත් සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් වෙනවා. කැලමල් ඉලෙක්ට්‍රෝඩේ තිබුණු ගුණාංග මෙම ඉලෙක්ට්‍රෝඩේ තුලත් තියෙනවා. ඒ කියන්නේ මෙයාගෙත් අර ඉලෙක්ට්‍රෝඩ විභවය පරීක්ෂණය සිදු කරන අතරතුර කාලයේදී නියතව පවතිනවා. ඒ වගේම මේක භාවිතය පහසුයි. ඒ වගේම මේකේ ඉලෙක්ට්‍රෝඩ විභවය නිශ්චිතව දන්නවා. එතකොට මෙන්න මේ කියපු ගුණාංග මේකෙත් තියෙනවා. ඒ නිසා මෙයක් සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස භාවිතා වෙනවා. එතකොට මම මෙතන විස්තරය කියන්නේ නැහැ. සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස භාවිතා කරන්න අර කැලමල් ඉලෙක්ට්‍රෝඩයේ තිබ්බ ගුණාංග මොනවද? ඒ ගුණාංග සියල්ල මෙතන තියෙනවා. ඒ නිසා මෙයක් සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. එතකොට සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් කියන එකේ තේරුමත් මම අතර පැහැදිලි කරා. මෙයාව යොදාගෙන අපිට පුළුවන් විද්‍යාගාරයේ අපි පිළියෙල කරන ලද ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය මනින්න පුළුවන්. මොකද මෙයා හයිඩ්‍රජන් සම්බන්ධ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට සාපේක්ෂව මෙයාව දන්නවා. එහෙනම් මෙයාට සාපේක්ෂව තව කෙනෙක් කියුවම මෙයාට සාපේක්ෂව තව කෙනෙක් කියුවම මෙයා දන්නවා හයිඩ්‍රජන්ට සාපේක්ෂව. ඒ නිසා හයිඩ්‍රජන්ට සාපේක්ෂව මෙයාව හොයාගන්න පුළුවන්. ඒ නිසා මේක පාවිච්චි කරලා අපිට යම් ඉලෙක්ට්‍රෝඩයක ඉලෙක්ට්‍රෝඩ විභවය හොයන්නත් පුළුවන්. අපි විද්‍යාගාරයේදී පිළියෙල කරනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝඩ විභව සංසන්දනය කරන්නත් පුළුවන්. මෙයාට සාපේක්ෂව මැන සංසන්දනය කරනවා. මෙයාට සාපේක්ෂව සංසන්දනය කරනවා. එතකොට ඒ නිසා මේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩ ලෙස මේවා හඳුන්වනවා. එතකොට පහලින් ලියන්න කැලමල් ඉලෙක්ට්‍රෝඩයේ පැවති ගුණාංග කැලමල් ඉලෙක්ට්‍රෝඩයේ පැවති ගුණාංග මෙම සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයේද පවතී. මෙම සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයේද පවතී. එම නිසා මෙම ඉලෙක්ට්‍රෝඩයේද සැසඳුම් ඉලෙක්ට්‍රෝඩයක් ලෙස යොදා ගන්න. මෙම ඉලෙක්ට්‍රෝඩයේද පහසුවෙන් භාවිතා කළ හැකි වන අතර මෙම ඉලෙක්ට්‍රෝඩයේද පහසුවෙන් භාවිතා කළ හැකි වන අතර පරීක්ෂණයකට යොදා ගන්නා කාලය තුල බොහෝ දුරට ඉලෙක්ට්‍රෝඩ විභවය නියතව පවතී. එතකොට මෙන්න මේ සම්මුතික අංකණය තුල
මෙන්න මේ සිරස් ඉර භාවිතා කරේ මොකටද කියලා මතකද? සිරස් ඉරෙන් මොකද්ද කරේ කියලා. තර මොටක් මතක කරන් සිරස් ඉරෙන් මොකද්ද කරේ කියන එක කාටද මතක නම් කියන්න පුළුවන්ද මේ සිරස් ඉරෙන් මොකද්ද කරලා තියෙන්නේ? සිරස් ඉරෙන් කරන්නේ කලාප දෙකක් එකිනෙකින් වෙන් කිරීම නේ. එතකොට බලන්න කියවලා ආපහු සම්මුතික අංකණය තුල මේ සිරස් ඉර භාවිතා කරලා මොකද්ද කරන්නේ? කලාප දෙකක් වෙන් කිරීම කියන එක. එතකොට ඔයගලන්ට මෙහෙම හිතෙන්න පුළුවන්. මේ ඝන කලාප දෙකක් නෙදී නේද? කලාප දෙකක් ඒ ඝන කියන්නේ එකම කලාපයක් නේ කියලා. ඝන කියන්නේ එකම කලාපයක් නෙමෙයි. තේරුණාද? ඝන කියන්නේ කලාප දෙකක් ලෙස පවතින්නේ. කලාප කියන එක මෙතන අදහස් කරන්නේ භෞතික අවස්ථාව කියන එක එහෙම නෙමෙයි. තේරුණාද? ඝන කලාපයේ, ද්‍රව කලාපයේ, වායු කලාපයේ කියන එක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ. මෙතන තියෙන්නේ භෞතිකව වෙන් වෙච්ච දෙකක් විදිහට පවතිනවා නම් ඒක කලාප දෙකක්. භෞතිකව වෙනස් වෙන් වෙලා තියෙනවා නම් ඒක කලාප දෙකක්. අපි හිතමු භූමිතල ජලය කියලා. භූමිතල ජලය කියන්නේ කලාප දෙකක්. කලාප දෙකක්. ඇයි කලාප දෙකක් කියන්නේ? මේ වෙන් වෙලා තියෙන්නේ. කලාප දෙකක් ලෙස වෙන් වෙලා තියෙන්නේ. මොකද මෙයක් ද්‍රවය තමයි දෙන්නම ද්‍රවය තමයි. හැබැයි ඒක කලාප දෙකක් භෞතික වෙන් වෙලා ඉන්නේ. ඒතකොට ඝන දෙකක් අපි හිතමු රත් කරලා දිය කරලා සමජාතීය මිශ්‍ර කරලා එහෙම සමජාතීය එකම කලාපයක් හදන්න පුළුවන්. ඝන දෙකකින් උනත් එකම කලාපයක් හදන්න පුළුවන්. එහෙනම් ඝන දෙකකින් එකම කලාපයක් හදන්න පුළුවන්. අපි හිතමු යකඩයි තමයි මිශ්‍ර කරලා එකට හදන්න පුළුවන්. එකම කලාපයක් ලෙස මිශ්‍ර ලෝහයක් හදන්න පුළුවන්. හැබැයි ඝන විදියටම මිශ්‍ර කරලා කවදාකවත් එක කලාපයක් හැදෙන්නේ නැහැ. ඝන ලෙස තියෙනකොට ඒ කියන්නේ මිශ්‍ර කිරීම ඝනය ලෙසම මිශ්‍ර කරනවා නම් එතකොට කවදාකවත් ඒ දෙක සමජාතීය වෙන්නේ නැහැ. සමජාතීය වෙන්නේ නැහැ. එතන කලාප දෙක තියෙනවා. තේරුණාද? දැන් මේ දෙක එකට මිශ්‍ර වෙලා තිබ්බයි කියලා හෝ මේ දෙක තිබ්බයි කියලා මේ දෙක තියෙන්නේ කලාප දෙකම ඝන තමයි. හැබැයි මේ දෙක වෙන් වෙලා ඉන්නේ. සිල්වර් සහ සිල්වර් ක්ලෝරයිඩ් කියන්නේ වෙනස් වූ කලාප දෙකක්. එතකොට මේ කලාප දෙකක් වෙන් කරන්න තමයි මේ සිරස් ඉර භාවිතා කරන්නේ. යම් තැනක අපිට දැන් ඉදිරියේ හමු වෙනවා රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ කියන එකක්. මේ රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩ වලදී තියෙනවා සමජාතීය. ඒ ද්‍රව්‍ය දෙක සමජාතීයයි. ඒ කියන්නේ එකම කලාපයක පවතිනවා. එතකොට සිරස් ඉර භාවිතා කරන්න බෑ. එතකොට දාන්නේ මොකද්ද? කොමා. ඒක තාම අපිට ආවේ නැහැ. සිරස් ඉර භාවිතා කරන අවස්ථාව විතරයි දැනට අපිට හමු වුනේ. හැබැයි රෙඩොක්ස් ඉලෙක්ට්‍රෝඩේ අපිට හමු වෙනවා කොමාව භාවිතා කළ යුතු ස්ථාන. ඒක එකම කලාපයක තියෙනවා නම් කොමාව භාවිතා වෙනවා. වෙනස් වූ කලාපවල නම් තියෙන්නේ අපි සිරස් ඉරෙන් තමයි ඒවා එකිනෙකින් වෙන් කළ යුතු වෙන්නේ. හරි. ඊට මෙතන ද්‍රව සංධිය කියලා එකක් නම් කරා මෙන්න මේ කැලමල් මේ සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ තුල. ද්‍රව සංධිය මගින් තමයි තවත් ඉලෙක්ට්‍රෝඩයක් සමග මෙම ඉලෙක්ට්‍රෝඩය සම්බන්ධ කරන්නේ. එතකොට මෙහෙම ලියන්න සිල්වර් ක්ලෝරයිඩ් සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩේ ද්‍රව සංධිය ලෙස නම් කළ කොටස වෙන ඉලෙක්ට්‍රෝඩයක විද්‍යුත් විච්ඡේදය ද්‍රාවණය තුල ගිල්වීමේ ඉලෙක්ට්‍රෝඩ දෙකේ ද්‍රාවණ විද්‍යුත් වශයෙන් එකිනෙක සම්බන්ධ කළ හැකි වේ.
එනම් ලවන සේතුවක කාර්ය සිදුවේ. එනම් ලවන සේතුවක කාර්ය සිදුවේ. එතකොට ඔන්න ලවන සේතුවක කාර්ය මෙතන ද්‍රව සංධිය මගින් සිදු වෙනවා. අර කලින් අර අපි වෙන්කරණය කියලා කිව්වේ වෙන්කරණය කියලා කියපු දෙයම මෙතන මේ ද්‍රව සංධිය ලෙස හඳුන්වනු ලබන මේ කොටසෙන් සිදු වෙනවා. එතකොට මේ ද්‍රව සංධිය හදලා තියෙන්නේ විවිධ ද්‍රව්‍ය යොදාගෙන හදන්න පුළුවන්. එතකොට ලියන්න මෙම ද්‍රව සංධිය සාදා ඇත්තේ පිඟන් මැටි quartz පිඟන් මැටි quartz වීදුරු කෙඳි වැනි ද්‍රව්‍යයක් යොදා ගැනීමෙන් වේ. එතකොට ඔන්න සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩය අපිට ඉලෙක්ට්‍රෝඩ විභවය ලියන්න බැරි වුණා. ඊළඟට පහලින් ලියන්න සම්මත සිල්වර් ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝඩයේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය එනම් සම්මත ඔක්සිහරණ විභවය ධන 0.22 වෝල්ට් වේ. ධන 0.22 වෝල්ට් වේ. එතකොට මේක මේ ආකාරයට ලියා ගන්න අපිට සංකේතවත් ලෙස දෙනකොට මෙහෙම දෙන්න පුළුවන්. AgCl Ag මේ තියෙන්නේ කෙටි සංකේතයක් ලෙස ගන්න පුළුවන් යෙදුම. මේක සම්මුතික අංකණයවත් IUPAC ක්‍රමයවත් නෙවෙයි සාමාන්‍ය කෙටි යෙදුමක්. ධන 0.22 වෝල්ට් කියලා කියන්න පුළුවන්. මේක මේ කෙටි යෙදුමක් මිස මේක සම්මුතික අංකණයවත් එහෙම මොකක්වත් නෙවෙයි. හරි ඒ නිසා සම්මුතික අංකණය කිව්වොත් ඒ මොකක් හරි කිව්වොත් මෙහෙම ලියන්න බෑ. හරි ඊළඟට අපේ ඊළඟ ඉලෙක්ට්‍රෝඩ වර්ගයට අපි යමු. එතකොට ඔන්න දැන් ඉලෙක්ට්‍රෝඩ වර්ග දෙකක් ගැන කතා කරා. ලෝහ ලවණනේ ලෝහ අයන ද්‍රාවණ ලෝහ අයන ද්‍රාවණ ඉලෙක්ට්‍රෝඩය ගැන කතා කරා මුලින්ම. දෙවෙනියට කතා කරා ලෝහ අද්‍රාව්‍ය ලවණ ඉලෙක්ට්‍රෝඩ. දැන් තුන්වෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගය ලියා ගන්න වායු ඉලෙක්ට්‍රෝඩ. තුන්වෙනි ඉලෙක්ට්‍රෝඩ වර්ගය වායු ඉලෙක්ට්‍රෝඩ. ඇත්තටම දැන් අපිට මේ වායු ඉලෙක්ට්‍රෝඩයක් ගැන අපි කතා කරලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. වායු ඉලෙක්ට්‍රෝඩයක් ගැන කතා කරලා මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා එතකොට මේ රූප සටහන මකන්න කලින් පොඩ්ඩක් මම මෙතන කියන්නම්. දැන් මෙතන තියෙනවා මේ සිල්වර් ලෝහය තියෙනවානේ. මැද තියෙනවා සිල්වර් ලෝහය, වටේට සිල්වර් ක්ලෝරයිඩ් තියෙනවා. එතකොට සිල්වර් තමයි ඔක්සිකරණය වෙන්නේ. සිල්වර් ඔක්සිකරණය වෙනකොට ඒ සිල්වර් ධනායන සිල්වර් ක්ලෝරයිඩ් වලට එකතු වෙනවා. ඊට සිල්වර් ක්ලෝරයිඩ් වල තියෙන සිල්වර් ධනායන ඔක්සිහරණය වෙනකොට ලෝහයට එකතු වෙනවා. එතකොට මෙතන මෙන්න මේ දෙක අතර සමතුලිතතාවක් තමයි මේකේ තියෙන්නේ. අර කැරබෝන ඉලෙක්ට්‍රෝඩේ තිබ්බා. කලින් අපි හඳපු මේ මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩ වල මේ හැම එකකම තිබ්බා වගේ මෙතන මෙන්න මේකන සමතුලිතතාවක් ඇති වෙනවා. හරි නේද? හරි. මම මේක මකනවා. එතකොට වායුමය ඉලෙක්ට්‍රෝඩ වල ඉලෙක්ට්‍රෝඩයක් පිළිබඳව අපි දැනටමත් කතා කරලා තියෙන්නේ. මොකද හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ අපිට කතා කරන්න සිද්ධ වුණානේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ මැනීම කියන තැනදී. ඉලෙක්ට්‍රෝඩ විභවයේ මැනීම කියන තැනදී අපිට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය පිළිබඳව පොඩ්ඩක් කතා කරන්න සිද්ධ වුණා. එතනදී මේ ලොකු විස්තරයක් මොනවත් කිව්වේ නැහැ. ඉලෙක්ට්‍රෝඩේ ඇදලා විතරක් පෙන්නුවා. හරි. එතකොට මම නැවත
සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය අඳිනවා. तर මේක ප්ලැටිනම් මෙතන හයිඩ්‍රජන් වායුව එවනවා y 1 atm පීඩනයක් යටතේ. तर මේකේ ද්‍රාවණයේ තියෙනවා KCl 1 මවුල ඝන ඩෙසිමීටරයට අර KCl ද්‍රාවණයක් තියෙනවා. ඒතකොට ප්ලැටිනම් කුරක් මේ තියෙන්නේ platinum black किया गया platinum black ආලේපිත platinum තහඩු ඒකත් නිකම්ම platinum කියලා කිව්වත් කමක් නැහැ platinum black ආලේපිත platinum තහඩු හරි මේ තියෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය तर පහලින් මෙහෙම ලියා ගන්න පහත දැක්වෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ රූප සටහනකින් පහත දැක්වෙන්නේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයේ රූප සටහනකින් අනිතර මේ රූප සටහන අඳ ගන්න එතකොට මේකේ සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය එතකොට අපි හිතමු සම්මත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩය කිව්වා නම් මෙතන ද්‍රාවණේ සෝරි මෙතන මේ KCl නෙමෙයි අර දුන්නා මේ අර කලින් ලියුව එක මෙහෙම අර දෙකේ මුරුද්දට වගේ මෙතනත් ඒක ලියුණා H දාන KCl දාලා හරියන්නේ නැහැ මෙතන H දාන්නේ හරි එතකොට මෙතන මේ H දාන කියලා හදාගන්න
එතකොට සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩේ මේ ආකාරයට තියෙනවා. එතකොට මේක වෙනස් වුණොත් එimhe සම්මත ක්ලෝරින් ඉලෙක්ට්‍රෝඩේට වෙනස් වෙන්නේ මොකද්ද? මෙතන හයිඩ්‍රජන් වෙනුවට ක්ලෝරින් එවනවා. වායු අවස්ථාවේ 1 atm පීඩනය යටතේ එවනවා. එතකොට මෙතන ද්‍රාවණයේ H ධන වෙනුවට ක්ලෝරයිඩ් වෙනවා. H ධන වෙනුවට ක්ලෝරයිඩ් අයන එනවා. අන්න ඒ විදිහට මේ ද්‍රාවණයේ පමණයි ද්‍රාවණය සහ එහෙම නැත්නම් විද්‍යුත් විච්ඡේදය හා මේ එවන වායුව වෙනස් වෙනවා. ඒ තත්ත්ව ඒවා එහෙමම තියෙද්දි මේ ඇටෝම ප්ලැටිනම් මේවා ඒ විදිහටම තියෙනවා. හරි ද්‍රාවණයයි මේ දෙක තමයි වෙනස් වෙන්නේ. හරි ඊතර පහලින් මේව ලියා ගන්න. සම්මත හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩය තුල පහත ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පවතී. හරි ඊතර මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව ලියා ගන්න. හරි ඊතර මේ ඉලෙක්ට්‍රෝඩේ මෙම ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව පවතිනවා. මෙතනත් බලන්න මේ හයිඩ්‍රජන් ඔක්සිකරණය වෙන්නේ. ඊතර මෙතනින් එන හයිඩ්‍රජන් වායුව මෙතනදී ඔක්සිකරණය වෙනවා. ඒ ඔක්සිකරණය වෙනකොට අතර මේක මේ ඇටෝම මේ විදිහට ඇඳලා කමක් නැහැ. සාමාන්‍ය මේ විදිහට අඳිනවා ඇටෝම. හැබැයි මේකේ ඇත්තටම මෙන්න මේ එන වාතය මෙතනින් මේකට බුබුලණය වෙන්න සලස්වලා තමයි තියෙන්නේ. හයිඩ්‍රජන් වායු බුබුලු මේ ආකාරයට මෙහෙම බුබුලණය වෙන්න සලස්සලා තමයි තියෙන්නේ මේකේ. මේ එන නලයේ දිගේ එන වාතය මෙතනට බුබුලණය වෙනවා. ඔය ආකාරයට. හරි. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් වායුව මේ ප්ලැටිනම් පෘෂ්ඨය මතදී ඔක්සිකරණය වෙනවා. ප්ලැටිනම් පෘෂ්ඨය මතදී ඔක්සිකරණය වෙනකොට පිට වෙනවා ඉලෙක්ට්‍රෝන. ඒ පිටවන ඉලෙක්ට්‍රෝන දැන් කැලමල් ඉලෙක්ට්‍රෝඩේ නම් අඩුම ගානේ මේ ඒ පිටවන ඉලෙක්ට්‍රෝන එයාටම තියාගන්න බැරි වුණා. බාහිරයට සම්බන්ධ කරන්න තමයි කෙනෙක් ඕන උනේ. කැලමල් ඉලෙක්ට්‍රෝන. දැන් මෙතන මේ ඔක්සිකරණය වෙනකොට පිටවන ඉලෙක්ට්‍රෝනේ මෙයාට තියාගන්න බෑ. හයිඩ්‍රජන්ට තියාගන්නත් බෑ. ද්‍රාවණයට තියාගන්නත් බෑනේ. වායුවකට බෑනේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියාගන්න. වායුවකට නිදහස් ඉලෙක්ට්‍රෝන තියාගන්න බෑ. ද්‍රාවණයකට පුළුවන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියාගන්න. ද්‍රාවණයකටත් බෑ නිදහස් ඉලෙක්ට්‍රෝන තියාගන්න. ලෝහ වලට පුළුවන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියාගන්න. ඒ නිසා මෙතන අක්‍රීය කෙනෙක් ඉන්නවා මෙතන වැඩේට සපෝට් කරන්න. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණය වෙනකොට නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන තියාගන්න කෙනෙක් මෙතන වෙනම දාලා තියෙනවා. එයා තමයි ප්ලැටිනම් බ්ලැක් ආලේපිත ප්ලැටිනම් තහඩුව. ප්ලැටිනම් බ්ලැක් කියන්නේ ඇත්තටම සියුම් ප්ලැටිනම් අංශු ආලේප කරලා තියෙන ප්ලැටිනම් තහඩුවක්. එතකොට මේකේ පෘෂ්ඨ වර්ග බලය ගොඩක් වැඩි වෙනවා. රළු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම පෘෂ්ඨ වර්ග බලය ඉතා වැඩි වෙනවා. එතකොට මේ පෘෂ්ඨ වර්ග බලය වැඩි කිරීමට තමයි මේ ප්ලැටිනම් බ්ලැක් කියන එක ආලේප කරලා තියෙන්නේ. අතන ප්ලැටිනම් සියුම් ප්ලැටිනම් අංශු ආලේපනයක් මේක තුල තියෙනවා. ඒ නිසා අධික පෘෂ්ඨ වර්ග බලයක් ඇති කරලා තියෙනවා. වැඩි පෘෂ්ඨ වර්ග බලයක් ඇති කරලා තියෙනවා. හරි. එතකොට මේ ප්ලැටිනම් පෘෂ්ඨය මතදී ඔක්සිකරණය වෙනකොට නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ප්ලැටිනම් ගන්නවා. ප්ලැටිනම් අරගෙන මෙන්න මේ ප්ලැටිනම් කූරෙන් ඒක බාහිර පරිපථයකට අරගෙන යනවා. එතකොට එහෙනම් ප්ලැටිනම් තමයි අග්‍රය වෙන්නේ ඔක්සිකරණය වෙන්නේ මේ හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙන්නේ H ධන ද්‍රාවණයත් H ධනම තමයි. ඔන්න මේ දෙන්නම එක්කේ.
तर පහලින් මෙහෙම ලියන්න සම්මත हाइड्रोजन इलेक्ट्रोडे अग्रय एवं लियन अग्रय कवद प्लैटिनम फिर ऑक्सीकरणीय विशेष ऑक्सीकरणीय वन विशेष වෙන්නේ H2 වායු එකයි ATM කියන එකත් උඩ ලියුවා. එකයි ATM. ඊළඟට ඔක්සිහරණය වන විශේෂය වෙන්නේ H ධන එක්වස් එකයි මවුල ඝන ඩෙසිමීටරයට. ඊට පස්සේ ද්‍රාවණයත් ඒකමනේ දෙපාරක් ලියන්න නැහැ කියලා මම කියවනේ ද්‍රාවණයත් ඒකමයි නැවත ලියන්න ඕනේ නැහැ. අයතර මෙන්න මේවා තමයි අග්‍රය ඔක්සිකරණය වෙයි ආපහු වුණා. H2 ऑक्सीकरणीय वන විශේෂය එතකොට H2 හරිනේ ऑक्सीहरणය වන විශේෂය H ධන ද්‍රාවණය H ධනම තමයි හරි එතකොට මෙන්න මේ ටික ලියලා සම්මත हाइड्रोजन इलेक्ट्रोडे කියලා ලියලා අග්‍රය ऑक्सीकरणය වන විශේෂය ऑक्सीहरणය වන විශේෂය ඊළඟ මේක ලියලා පහලින් මෙහෙම ලියන්න සම්මත हाइड्रोजन इलेक्ट्रोड සම්මත සම්මුතික අංකණයට අනුව පහත පරිදි ලිවිය හැකි වේ. සම්මුතික අංකණයට අනුව පහත පරිදි ලිවිය හැකි වේ. අයතර කොහොමද ලියන්න පුළුවන්? ඔන්න අග්‍රය ලිව්වා ප්ලැටිනම් ඊට පස්සේ ඔක්සිකරණය වෙන විශේෂය ලිව්වා H2 වායු එකයි ATM ඊට පස්සේ ද්‍රාවණය ලිව්වා H ධන එක්වස් එකයි මවුල ඝන ඩෙසිමීටරයට අර ඔකත් ලියන්න ප්ලැටිනම් H2 ඊළඟට H ධන